තෙරුවන් සරණයි සදැහැති පින්වත් ඔබ හැම දෙනාටම. සුපින්වතුනි, කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ මහා කරුණා ගුණය එක් පිටක් කළත් භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයට කිසිදා සම කළ නොහැකි. එවන් වූ මහා කරුණාවෙන් භාග්‍යවතුන් වහන්සේ සදේවක ලෝසතුන් වෙත පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ලෝතුරු අකාලික ශ්‍රී සද්ධර්මය සුපින්වත් ඔබ වෙනුවෙන් ගෙනෙන බෞද්ධ ආරෝපවාහිනී මේ පැයේ දායකත්ව සද්ධර්ම දේශනාව මේ ආකාරයෙන් ආරම්භ කිරීමට සූදානම් වන්නේ. පින්වත්නි, මේ උතුම් වූ දේශනාව වෙනුවෙන් සිදු කළා වූ ආරාධනාව පිළිගෙන ධර්ම සභාවට වැඩම අවදාළේ කටුවාවල බොරලස්කමුව පරමධම්ම විසුද්ධාරාමාධිකාරී ඓතිහාසික පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනෙහි නියෝජ්‍ය පරිවෙනාධිපති පූජනීය ගොම්බත්තල දමිත පින්වත් දේශකයන්න් වහන්සේ, අපි පළමුවෙන් දොහොත් මුතුනත් මැද සාදුනාත නන්වමින් ගෞරවනීය ස්වාමින් වහන්සේ පිළිගනිමු. සාදු සාදු සාදු. අද දායකත්වයේ ලබාගෙන කටයුතු කරන්නේ තමන්ගේ 66 වන ජන්මදිනයේ සිහිපත් කරන අනුලා අතලේ මහත්මිය විසින්. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝ වේ uppati තං කෝධං රතං හන්තං ච ධාරයේ තමහං සාරතින් බ්‍රූමි රස්සිග්ගාහෝ ඉතරෝ ජනෝතිති. බෞද්ධ මාධ්‍ය ජාලී සභාපති ගෞරවනීය අපේ වොරලන්දේ වජන ඥාන පණ්ඩිත හාමුදුරන් ප්‍රධාන සියලු ලංකාවාසී පූජනීය මහා සංඝ රත්නයෙන් පළමු කොට අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්නතුනි, මේ පින්කමේ අද දින දායකත්වයේ දක්වන අනුලා අතලේ මහත්මිය ප්‍රධාන පවුලේ පින්වත් පිරිස වගේම නිවෙස්වල සිට මේ පින්කමට සම්බන්ධ වන පින්වත් සියලු දෙනාම පළමුව තිසරණ සහිත පන්සිල් සමාදන්ව සිල්වතුන් බවට පත් වෙලා ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් අනුදැන වදාළ සියලු දානයන් අතර වටිනාම දානය වූ ධර්ම දානමය පින්කමටයි දැන් සම්බන්ධ වෙන්නේ. පින්නතුනි, තුන්සිත පහදාගෙන හොඳින් බණහන ඇත්තන්ට මෙලොව වගේම පරලොව වශයෙන් හිමිවන ආනිසංස 6ක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ පළවෙනි ආනිසංසය තමයි උපදින භවයන්හි ඊ타ත්ම හොඳ මතක ශක්තියකට උරුමකම් කීමට හැකියවීම. දැන් ඔය මතකයේ පිළිබඳව කතා කරනකොට බෞද්ධ සාහිත්‍යයේ පරමාදර්ශී චරිතයක් අපට මුණ ගැහෙනවා. ඒ තමයි ආනන්ද හාමුදුරුවෝ. ලෝතර බුදුහාමුදුරන්ගේ අග්‍ර උපස්ථායක තනතුරට පත්වෙන වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ වර 8ක් ඉදිරිපත් කළා කියලා ඔබ අහලා තියෙනවා. ඉල්ලීම් 4යි ප්‍රතික්ෂේප 4යි. ඒ ඉල්ලීම් 4 එකක් තමයි
තමන් වහන්සේ නැති යම් තැනකදී බුදුහාමුදුරුවෝ දේශනාවක් කළාද ඒ දේශනාව නැවත තමන් වහන්සේට කළ යුතුයි කියලා. බුදුහාමුදුරුවෝ ඒ ඉල්ලීම පිළිගත්තා. එදා පටන් ආනන්ද හාමුදුරුවෝ නැති තැනක යම් සූත්‍ර දේශනාවක් කළාද නැවත ඒක ගන්ධ කුටියේදී බුදුහාමුදුරුවෝ එදා රාත්‍රී ආනන්ද හාමුදුරන්ට දේශනා කළා. ඒ සියල්ල ආනන්ද හාමුදුරුවෝ ඊටාම මැනවින් මතක තියාගෙන හිටියා. ඒකේ ප්‍රයෝජනීය ප්‍රතිඵලය ලැබෙන්නේ පින්නතුනේ බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ. ඔබ දන්නවා පළවෙනි ධර්ම සංගායනාව බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා මාස 3කට පස්සේ පැවැත්වුණා. ඒ සංගායනාවේ සංගීතකාරක මහරහතන් වහන්සේලා අතර අවසන් කෙළවරේ වැඩ සිටියේ ආනන්ද හාමුදුරුවෝ. ඇයි? සංගායනාවට පෙර දින රාත්‍රියේ තමයි උන්වහන්සේ රහත් ඵලයටපත් උනේ. කියන්නේ ආදුනිකම රහතන් වහන්සේ. හැබැයි සංගායනාව පටන් ගත්තට පස්සේ අර තිර රාත්‍රඤ්ඤ මහරහතන් වහන්සේලා අභිභවා කැපී පෙනෙනම චරිතය උනේ ආනන්ද හාමුදුරුවෝ. ඔය බොහෝ සූත්‍ර පටන් ගන්නෙ කොහොමද? ඒවං මේ සුතං ඒකං සමයං භගවා. මේ ටික කියන්නේ කවුද? ආනන්ද හාමුදුරුවෝ. තමන් වහන්සේ මතක තියාගෙන ඉන්න සූත්‍ර ධර්මකාරණා එකින් එක මතක් කර කර දේශනා කළා. මහා කාශ්‍යප හාමුදුරුවෝ ඇතුළු සංගීතකාරක මහරහතන් වහන්සේලා මොකද කරන්නේ? ඒවා කොටස් 5කට බෙදුවා. අපි කියනවා දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය කියලා. ඊට පස්සේ ඒ දේශනාවල් ඒ සංඝ පරම්පරාවලට අද වගේ පොත්වල ලියන ක්‍රමයක් තිබුණේ නැහනේ. මුඛ පරම්පරාවෙන් පවත්වාගෙන යන්න පැවරුවා. පින්නතුනි ආනන්ද හාමුදුරුවන්ගේ අසහාය මතක ශක්තියට පින් සිද්ධ වෙන්නයි අදටත් අපි මෙහෙම බණ ටිකක් අහන්නේ. උන්වහන්සේට එවැනි සුවිශේෂ මතක ශක්තියක් ලැබුණේ පෙර බුදුවරුන්ගේ ශාසනයන්හි ඊ타මත්ම හොඳින් මනවින් ධර්මයේ ශ්‍රවණය කළ නිසාය කියලයි බෞද්ධ සාහිත්‍යයේ කියවෙන්නේ. බලන්න එහෙනම් හොඳින් බණහන නැත්තන්ට හොඳ මතක ශක්තියක් ලැබෙනවා කියන සාධකය එතනම පැහැදිලි. ඒ වගේම දෙවෙනි ආනිසංසය තමයි හොඳින් බණහන නැත්තන්ට ස්ථානෝචිත ප්‍රඥාව පහළ වෙනවා. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ තැනට සුදුසු නුවණ. දැන් මේ නුවණ කියන එක අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? තැනට සුදුසුද කියන එකයි. සමහර බුද්ධිමත්ම යයි කියලා සමාජයේ පිළිගන්න අයටත් වර්ධින තැන් නැද්ද? ඇතැම් වෙලාවල් වල අපිම කියනෝනේ අපරාධයේදී මම ඒ වෙලාවේ කිව්වේ නොකිය හිටියනම් කොච්චර දෙයක්ද? නැත්තම් අනිත් අතට කියනවා ඒ දේ ඒ වෙලාවේ කියන්න මට ආවේ නෑනේ කල්පනාවට. අන්න දැනුම අවබෝධය බුද්ධිය තියනවා අවශ්‍ය තැනට භාවිත කරගන්න බෑ. ස්ථානෝචිත ප්‍රඥාව ගැන කියන්න හරි ලස්සන සෙන් කතාවක් තියෙන පින්නතුනි. එක චිත්‍ර ශිල්පියෙක් හිටියා ඊටාම දක්ෂ. මෙයා ගෝලයක් හදාගත්ත හැබැයි එයා වැඩි ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි. ටිකක් මෝඩ පහේ මිනිස්සෙක්. ඉතින් අර ගුරුවරයා චිත්‍ර අඳින්න යනකොට මේ ගෝලයාත් එක්කගෙන යනවා. මොකටද? ආවතේව වැඩවලට. පැන්සල පින්සල දෙන්නේ, තීන්ත ටික කලවම් කරලා දෙන්නේ ගෝලයා. දවසක් මේ දෙන්නා අඩි 100කටත් වඩා උස අට්ටාලයක ඉඳගෙන චිත්‍රයක් අඳිනවා. දැන් චිත්‍රය ඇඳිලා ඉවර වෙනකොට ශිල්පියට දැනෙනවා මේක තමන්ගේ ජීවිතයේ ඇඳපු ලස්සනම චිත්‍රය කියලා. එයා චිත්‍රයේ හැඩතල බලන්න පටන් ගත්තා. එහාට මෙහාට ටිකක් ඇවිදලා බැලුවා. ඊට පස්සේ ටික ටික පස්සට යනවා චිත්‍රය දිහා බලාගෙන. එයාට ඉන්න තැන අමතකයි. ඒ තරමට චිත්‍රයට වසී වෙලා. ගෝලය පැත්තක ඉඳගෙන කීප ගමනක්ම කිව්ව ගුරුතුමනි වැඩි පස්සට යන්න එපා. අපි ඉන්නේ අඩි 100කටත් වැඩිය උස තැනක. නමුත් අර ගුරුවරට ඇහෙන්නේ නැහැ. 3-4 ගමනක් කිව්වා ඒත් ඇහෙන්නේ නැහැ. දැන් මේ ගුරුවරයා පස්සට යන එක නතර කරන්නෙත් නැහැ. ගෝලයා කල්පනා කළා මහා විපත්තියක් වෙන්න යන්නේ. තව අඩියක් දෙකක් පස්සට තිබ්බොත් කතා දෙකක් නැහැ ගුරුවරයා අර ප්‍රපාතයට වැටෙනවා. කරන්න තියෙන එකම දෙයයි. අතේ තිබුණා දිය කරපු තින්ත වාජනේ.
ගත්තු ගමන් ගැහුවා අර චිත්‍රයට. ගැහුවා විතරයි. පස්සෙන් පස්සට ගිය ගුරුවරයා කෑ ගහගෙන පැන්න ඉස්සරහට. පැනලා අල්ලගත්ත ගෝලයාගේ බෙල්ලෙන්. අල්ලගෙන කියනවා මම මෙච්චර කල් ජීවිතේ ඇඳපු ලස්සනම චිත්‍රේ. මම මේ චිත්‍රයේ හැඩ බල බල ඉන්නකොට උඹ ඒක විනාශ කළා. මම මහ පව්කාරයෙක්. මම උඹව තියන්නේ නැහැ කියලා ගහන්නයි හදන්නේ. එතකොට ගෝලයා කියනවා ඇත්ත. ගුරුතුමනි ඔබතුමා ඇඳපු ලස්සනම චිත්‍රේ වෙන්නේ නැති. නමුත් ඔබතුමාට ඉන්න තැන අමතක වුණා. තව අඩියක් දෙකක් පස්සට ගියා නම් ඔබතුමා මහා ප්‍රපාතයට වැටුණා නම් මට ගුරුවරයෙකුත් නැති වෙනවා මේ ලෝකෙට හොඳ නිර්මාණ ශිල්පියෙකුත් අහිමි වෙනවා. ඔබතුමා හිටියොත් ඔය වගේ චිත්‍ර තව අඳින්න පුළුවන්. නිසා මට කරන්න තියෙන එකම දේ මං කළා. ගුරුවරයා තේරුම් ගත්තා තමන්ගේ ගෝලය ඉගෙන ගත්තේ නැතුණාට කොච්චර බුද්ධිමත්ද කියලා. අන්න ස්ථානෝචිත ප්‍රඥාව. තැනට සුදුසු නුවණ පාවිච්චි කරන්න හැකියාව ලැබෙනවා පින්නතුනි හොඳින් බණහ නැත්තන්ට. තුන්වෙනි කාරණේ හැටියට බුදුහාමුදුරු දේශනා කරන්නේ හොඳින් බණහ නැත්තන් නිතරම දෙවියන් විසින් ආරක්ෂා කරනවා. දැන් සමාජයේ ගොඩාක් අය ওই දෙවියන්ගේ ආශිර්වාදය ගන්න නොයෙක් පුද පූජා හැම කරනෝ නේද? මං තැන් කියන්නේ අපේ රටේ ප්‍රසිද්ධ ওই දෙවියන් වැඩ ඉන්න තැන් වලට යනවා. අරන් ගිහිල්ලා මොනවද කරන්නේ? අර පූජා වට්ටේ තියෙනවනේ. දෙවියෝ පැත්තවත් බලන්නේ නැහැ. කාබයිට් ගහලා ඉදවපු ඒකත් බාගෙට ඉදිලා දිව්‍ය භෝජන වළඳන දෙවියන්ට කියන්නේ මේ මිනිස්සුන්ගේ ආහාර හරි පිළිකුල් ගඳ දැනෙනවා කියලා. දෙවියන්ගේ ආශිර්වාදය ලබන්නට නම් පින්වතුනි හොඳම දේ තමයි හොඳින් බණහන එක. ඇයි? සාමාන්‍යයෙන් බණ පිරිත් වලට දෙවිවරු කැමති. එහෙම කියන තැන්වලට නිතරම දෙවිවරු අඩිනවා. අර සංයුත්ත නිකායේ සූත්‍රයක් තියෙනවා. ඒකට කියන්නේ මාතුනන්දා සූත්‍රය. එක දවසක් මාතුනන්දාව Tamanගේ ගෙදර පිරිත් කියනවා රාත්‍රියේ. සතරවරන් දෙවිවරු ගමනක් යන්න යනකොට ඇහෙනවා පිරිත් හඬ. දෙවිවරු මොකද කළේ? ගමන නතර කරලා බැස්ස මාතුනන්දාවගේ ගෙදර මිදුලට. එයාලා ඉවර වෙනකම් පිරිත් ටික අහගෙන හිටියා. අහගෙන ඉඳලා සාදු කියන්න පටන් ගත්තා. එතකොට මාතුනන්දාව ගිය තුල ඉඳලා යතුරු සුදුරෙන් බලනවා කවුද මේ කවදාවත් නැතුව අද සාදු කියන්නේ පිරිත් කියනකොට. හරි ලස්සන ශරීර තියෙන ප්‍රභා සම්පන්න 4 දෙනෙක් ඉන්නවා මිදුලේ. දොර ඇරලා අහනවා ඔබලා කවුද? ඇයි දන්නේ නැද්ද? මාතුනන්දාවනි අපි තමයි සතරවරන් දිවිවරු. ඇයි ආවේ? අපි මේ වෙන ගමනක් යන ගම. ඔබතුමිය පිරිත් කියන ඇහුණා. අපි ආසයි බණ පිරිත් අහන්න. ඒකයි ආවේ. පින්නතුනි බණ පිරිත් කියන තැන්වලට ආරාධනා ඇතත් නැතත් දිවිවරු වෙනවා. සාමාන්‍යයෙන් ආරාධනාවක් කරනකොට ඒකේ වැදගත්කමක් තියෙනවනේ. අපිට උනත් එහෙමනේ. ගෙදරක උත්සවයක් පින්කමක් තියෙන වෙලාවක ඒ ගෙදර අය ඇවිල්ලා අපිට කිව්වොත් අහවල් දවසේ අපේ ගෙදර තියෙනවා උත්සවයක් ඒකට එන්න ඕන කියලා අපි මොකද කරන්නේ? දිනය වෙලාව වෙන් කරගෙන ඒකට යන්න සූදානමින් ඉන්නවා. ඒ දවස් කිට්ටු වෙනකොට කවුරු හරි ඇහුවොත් අර අහවලාගේ ගෙදර උත්සවයක් තියෙනවා යන්නේ එහෙම නැද්ද? අපි මොකද කියන්නේ? නොගිහින් කොහොමද? ඇවිල්ලාම කිව්ව යන්නම ඕන. අන්න ආරාධනාවක තියෙන ප්‍රබල බව. කිව්වේ නැතොත් යනවද? එතකොට කවුරු හරි ඇහුවොත් අර අහවලාගේ ගෙදර උත්සවයක් තියෙනවා යනවද? අපි මොකද කියන්නේ? මට නම් කිව්වෙත් නැහැ. හතර මායිමේ පස්පා ගන්නෙත් නැහැ කියලා. ආරාධනාවක් කියන්නේ ප්‍රබල දෙයක්. දෙවියොත් කැමති ආරාධනා කරනවට. දැන් අද මේ ධර්ම දේශනාව මම පටන් ගත්තේ කොහොමද? දෙවියන්ට ආරාධනා කළා. සමන්තා චක්කවාලේසු කියන ගාථාවෙන් කියන්නේ මේ චක්‍රාවාටේ වාසය කරන සියලු දෙවියන් මා කියන දේ අසත්වා ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට පැමිණෙත්වා. එහෙම ආරාධිතව එන දෙවිවරු බණ අහනකොට බණ අහන ඔබේ මූණු දෙවියන්ට පේනවා. පේනවා කියන්නේ හුරු වෙනවා කියන එකනේ. අපට උනත් එහෙමනේ. දෙතුන් ගමනක් කෙනෙක් දැක්කොත් මගකදී හමුනාම ඊළඟට අඳුර ගන්නවා. අපි මතක් කරලා බලන කොහේදීද දැක්කේ? පින්නතුනි දෙවියන්ටත් ඒ විදියටම මූණු හුරු වෙනවා. ඊට පස්සේ විපත්ති කරදර ඇති වෙන තැන්වලදී
අපි නොදන්නව උනාට ඒ දෙවිවරු අපිව ආරක්ෂා කරනවා. පින්නතුනි ඒ සමහර වෙලාවල් වල අපිම කියනව නේද? අසනීප වෙලා අපි කියන්නේ ගොඩක් අමාරු වෙනවා අසාධ්‍ය වෙනවා. ආපහු සනීප වුණාම මේ සැරේ නම් බේරුනේ 99න් කියනවා. 99න් කිව්වට 99 නෙමෙයි එකෙන් බේරලා තියෙන්නේ. විපත්ති අනතුරු වෙච්ච තැන්වලදී කියනවා මං ගැලවුනේ 99න් කියලා. එහෙම නැත්තම් නූලෙන් බේරුණා කියනවා. ඔය කියන නූල නැත්තම් අර 99 ඔය නොපෙනෙන අදෘශ්‍යමාන බලවේග වෙන්න බැරිද? ධර්ම දේශනාවීම කියන ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ධර්මයේ ආන ධර්මයේ හැසිරෙන පුජ්‍යලියෝ ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා. තන ධර්මයේ කියලා කිව්වේ මේ සබා දහම තුල පවතින අපි නොදකින අපිට නොපෙනෙන බලවේග. ඕන තරම් අපිව රැකලා ඇති. ඊළඟට ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හොඳින් බණහන ඇත්තන්ට කල්යාණ මිත්‍ර සේවනය ලැබෙනවා. කල්යාණ මිත්‍රය කියන්නේ කවුද? තමන් යහපත් දේ කරමින් අන් අය යහපත් දෙයට පොළඹවන අය. තමන් අයහපත් දෙයින් ඈත් වෙමින් අන් අය අයහපත් දේවල් වලින් ඈත් කරන අය. අන්න එවැනි කල්යාණ මිත්‍රයෝ. ධර්මය හොයාගෙන යනකොට නෙමෙයිද කෝලිත උපතිස්ස දෙන්නට අස්සජී හාමුදුරුවෝ හමු වුණේ. ඒ හමු වෙච්ච අස්සජී හාමුදුරුවෝ නෙමෙයිද කෝලිත උපතිස්ස දෙන්නගේ ජීවිත වෙනස් කළේ. සංජය පරිබ්‍රාජකයා වගේ වෙන වෙන අය පස්සේ ගිහිල්ලා ජීවිතයේ දෘෂ්ටිවාදීව ගත්තාම අතරමං වෙච්ච දෙන්නෙක්නේ. අවසාන ප්‍රතිඵලය උනේ මොකද්ද? අවසාන ප්‍රතිඵලය උනේ පින්නතුණී ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ පැවිද්ද ලැබලා රහත් වුණා විතරක් නෙමෙයි. ලෞතර බුදුහාමුදුරන්ගේ දෑගසවුවන් වහන්සේලා වෙන්න පින ලැබුණා. පස්වග මහණුන්ට එදා බුදුහාමුදුරුවෝ කියන කල්යාණ මිත්‍රය මුණ ගැහුනේ නැත්තම් අදටත් ඒ ඇත්තෝ මේ වගේ සැරිසරන්නේ නැද්ද? අඟුලිමාල කියන දරුණු මිනිමරුව මරන්න රටේ රජුරු එක පැත්තකින් සේනාව යවද්දී බුදුහාමුදුරුවෝ කියන කල්යාණ මිත්‍රයා ධර්මයත් අරගෙන ගියානේ. අම්මා මරලා ආනන්තරී කර්මය කරගන්න තිබිච්ච එක වළක්වලා කල්යාණ මිත්‍රයෙකුගේ ඇසුර නිසා උත්තරීතර අරහත් ඵලයටපත් වුණා. ශ්‍රාවකයන් වහන්සේලා අතර අඟුලිමාල කියලා රහතන් වහන්සේ කෙනෙක් බිහි වුණේ එහෙමනේ. පිරිත් පොතේ අඟුලිමාල කියලා පිරිතක් ලියුණෙත් එහෙමනේ. අන්න කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්න පුළුවන් බණහ නැත්තන්ට. ඒ වගේම සිහිමුලා නොවි S2 පියාගන්න පුළුවන්. අසම්මුල්ලෝ කාලං කරෝති. දැන් බොහෝ විට සමාජයේ ගොඩාක් අයට පින්නතුණි ඔය වාසනාව නැහැ. ඇයි? හිත තුළ නිතරම ඇතිවෙන්නේ ක්ලේශබරිත සිතුවිලි නම් ඒ කෙලෙස් සිතුවිලිම නේද අන්තිමට මරණ මංචකයේදීත් මතකයට එන්නේ. දැන් ඔය සමහර ඇත්තන්ට මරණාසන්න මොහොතවල් වල පිරිත් එහෙම කියන්න හාමුදුරුව වඩිනෝනේ. ඕන තරම් අත්දැකීම් තියෙනවා. සමහරු දත් මිටි කනවා. අඬනවා, කෑ ගහනවා, ලතෝනි දෙනවා. බැරි උනත් නැගිටලා දුවන්න හදනවා. ඇයි? කරපු නරක දේවල් මතක් වෙනකොට. දක්වන අභිනය. සමහරු සාදු කියනවා. දොහොත් මුදුන් දීලා වඳිනවා. බොහෝම ප්‍රසන්න මුහුණෙන් S2 පියාගන්නවා. කරපු හොඳ දේවල් මතක් වෙනකොට. මේ ජීවන රංගමඩලේ එක නාටකනේ අපි මේ රංගපාන්නේ. උදේ ඉඳලා රෑ වෙනකන් ජීවත් වෙන කාලය තුළ විවිධ නාටක රංගපානෝනේ. පින්නතුනි අවුරුදු 70ක් 80ක් ඉන්නකොට බලන්න කොච්චර නාට්‍ය තුගයක් අපි රංගපාලද. මම මේ කියන්නේ රූපවාහිනිය පෙන්නනේව නෙවෙයි. ජීවිත ගමන තුළ එක විදිහට එක තැන්වල පින්නතුනි අපි මේ රංගපාන බොහෝ දේවල් අපට ටික දවසක් යනකොට අමතක වෙනවා. හැබැයි ඒ උඩු සිතට යටි සිතේ මතක ගබඩාව ඕකේ රැඳිලා තියෙනවා. කෙනෙක්ගේ මරණාසන්න මොහොත වෙනකොට බොහෝ විට මරණ මංචකයේදී වෙන දෙයක් තමයි මේ උඩු සිත අකර්මණ්‍ය වෙනවා. ඒකට අපි කියනවා භාවිත සිත කියලා. ඒ කියන්නේ දිනෙදා තමන්ගේ දරුමල්ලන්ගේ මූණු නම්ගම් තමන්ගේ නම්ගම් කන බොන જાති, ගෙදරට යන්නේන පාර ඕව මතක තියෙන්නේ උඩු සිතේ.
යටිසිතේ උඩුසිත අකර්මණ්‍ය වෙනවා. ඒ වෙන නිසා තමයි සමහර විට තමන්ගේ දරුවෝ අඳුර ගන්න බෑ. නම ඇහුවට කියන්න බෑ. කෑවද බිව්වද කියලා ඇහුවම නෑ. අනේ සුමාන ගානකින් නෑ කියනවා. ඒ පැයකට ඉස්සෙල්ලත් කාලා අමතක වෙනවා. හැබැයි යටිසිත වේගයෙන් ක්‍රියාත්මකයි. යටිසිත කියන්නේ මතක ගවඩාව. කලකී හොඳ සහ නරක දෙකම මතකේ තියෙනවා. නරක මතක් වුණාම අර නරක අභිනය, හොඳ මතක් වුණාම අන්න හොඳ අභිනය. පින්නතුනි, බොහෝ දෙනාගේ සිහිය මුලා වෙන්නේ නැත්තම් සිහිය විකල් වෙන්නේ කරපු නරක ಜಾති වැඩි නම් එක පෙළට වීඩියෝ පටියක දර්ශන වගේව මැවෙන්න පේන්න පටන් ගන්නවා. අපි අමතකයි කියලා හිතාගෙන හිටපුවා ඔන්න මතක් වෙනවා. ඒ වෙලාවට තමයි අර ප්‍රතිචාර දැක්වීම සිද්ධ වෙන්නේ. ධර්මය නිතර අහන, ශ්‍රවණය කරන, ධර්මයත් එක්ක ගැවසෙන කෙනාගේ හිත තුල වැඩිපුරම රැඳෙන්නේ අකුසල සිතුවිලිද නැත්නම් කුසල සිතුවිලිද? කුසල සිතුවිලි. කුසල සිතුවිලි වැඩිපුර රැඳෙනවා කියන්නේ අනිවාර්යෙන් කුසල චේතනාවක් පහළ වෙනවා. අපි හිතමු මල් වට්ටියක් කියලා. ඒ මල් වට්ටියේ විවිධ පාට මල් තියෙනවා. සුදු මලුත් තියෙනවා. අපි අත දාලා ගොඩක් සුදු මල් තියෙනව නම් ගන්න ගියාම සුදු මල් අහම්බෙන් හරි ගොඩක් අහු වෙනවනේ. හැබැයි සුදු මල් 1යි 2යි නම් තියෙන්නේ. මල් වට්ටිය අනිත් පාට මල් වැඩි නම් සුදු මල් ගන්න කිව්වොත් අපි මොකද කරන්න ඕන? හොඳට අවධානයෙන් අර මල් වට්ටියේ සුදු මල් තෝරන්න ඕන. තෝරලෙපේ ගන්න. මේ අපේ ජීවිත ගමන තුල චිත්තසංතානයේ සිතුවිලිත් හරියට මල් වට්ටියක් වගේ. හොඳ සිතුවිලි වැඩිපුර තිබුණොත් අපිට කිසි කතාවක් නැහැ. අහඹු ලෙස ගන්න පුළුවන්. හැබැයි නරක සිතුවිලි අතර තියෙන්නේ 1යි 2යි නම් හොඳ සිතුවිලි මොකද වෙන්නේ? අපි ඔක තෝර ඉන්න ඕන. තෝර ඉන්න අතරේ සිහි මුලා වෙනවා. සිහි මුලා වුණ හැටි මැරෙන්නේ නරක සිතුවිල්ලකින්. ඒ නිසා සිහි මුලා නොවි ජීවිත ගමන අවසන් කරන්නට තාමත්ම වටිනවා නිතර ධර්මයේ ශ්‍රවණය කිරීම. ඊළඟ කාරණේ හැටියට පෙන්වුවේ උත්තරින් අපට විජ්ජන්තු සුග්ගතිගතෝ හෝති. හොඳ යහපත් භවයන්හි උත්පත්තිය ලබන්න වාසනාව ලැබෙනවා. ඉතින් කතාව වෙනසක් වෙන්නේ නැහැ. ඇයි? යහපත් කුසල මූලික චේතනාවකින් චුතිචිත්තය පහළ වෙලා දෙනතෙපිය වුණාද උපදින්නේ ආයිත් හොඳ තැනකම තමයි. එනිසා පින්නතුනි මෙලවටත් පරලොවටත් ආනිසංස ලැබෙන උදාරතර පින්කමක ඔබ නිරත වෙන්නේ. දායකත්වයේ දක්වන පින්නතුන් මේ පින්කමේ මූලිකම පරමාර්ථය බවට පත් කරගෙන තියෙන්නේ ස්වකීය ජන්මදිනය වෙනුවෙන් ආශිර්වාදයේ සලසා ගැනීම. උපන්දින සමරන්න පින්නතුනි කළ යුත්තේම පින්කම්. ඇයි? උපන්දිනයක් සමරනවා කියන්නේ මොකද්ද? ජීවත් වෙච්ච ආයු කාලය අවුරුද්දකින් අඩුවීම නෙනේ. මෙහෙම කිව්වට බය වෙන්න එපා. ඒ කියන්නේ අනිත් අතට ගත්තොත් මරණයට ලං වීම. දැන් 66 වෙනි උපන්දිනේනේ. මීට අවුරුදු 10කට ඉස්සෙල්ල සැමරුවේ 56. එතකොට අවුරුදු 10ක් ගත වෙලා දින හැටියට ගත්තොත් 3650ක් විතර ඉවර වෙලා නේ. ඒ කියන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන කාලය. බෞද්ධයන් හැටියට අපි අතර විශ්වාසයක් තියෙනවා මරණින් මතු උපතක් තියෙනවා. අපි ඒකට කියන පුනර්භවය. මරණින් මතු උපතක් තියෙනවා නම් උපත සැපතක් බවට පත් කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ජීවත් ඉන්න කාලය තුල කුසල් වඩන එක. පින්නතුනි උපන් දිනයක් සමරන වේලාවක කුසලයක් වඩන්න ඕන. අපේ සමාජයේ ගොඩක් අය ඒ වැදගත් අවස්ථාව සිහිපත් කරන්නේ අකුසල් වඩමින් නැද්ද? ඔය ගොඩාක් අය කියනවනේ උපන්දිනය අද මගේ උපන්දිනය කිව්වේ හැටි එහෙනම් අපට පාටියක්. පාටි කියලා බොහෝ විට කරන්නේ ඔය මත් වතුර ගෙනල්ලා සත්තු මරලා නොඑක් වේ පාපකාරී සිතුවිලි ඇති කරන විදිහේ සැමරුම්. අපේ සමාජයට ඔය මේ සංකර සංස්කෘතික ලක්ෂණ පුරුදු කළේ මේ රට ආක්‍රමණය කළ විදේශිකයෝ.
සිංහල ආර්ය බෞද්ධ සංස්කෘතිය තුළ කෙනෙක් කළ යුත්තේ යහපත් කුසල කර්මයක්මයි උපන් දින සැමරුමකට. එතකොට තමයි හදවතින් සැබෑ ආශිර්වාදයක් ලැබෙන්නේ. ඇයි? අපි නොදකින අදෘශ්‍යමාන බලවේගවන් ඉස්සෙල්ලා කිව්වේ. ඒ ඇත්තෝ කැමති පින් වැඩෙන කටයුතු වලට මිසක පව් පිරෙන දේවල් වලට නෙවෙයි. අන්න ඒ නිසා මේ උපන් දිනය සමරන්නට මේ වගේ පින්කමක් සිද්ධ කිරීම ඉතාමත්ම වටිනවා. අද දේශනාවට මා මාතෘකාව හැටියට තෝරගත්තේ පින්නතුනි ධම්මපදයේ කෝධ වග්ගයේ එන දෙවෙනි ගාථාව. ධම්මපදය ගැන අමුතුවෙන් ඔබට විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ පොත හඳුන්වන විශේෂ පදයක් අපේ තියෙනවා. ඒ තමයි බෞද්ධයාගේ අත්පොත. අත්පොත කියලා කියන්නේ නිතර පරිහරණය කරන පොත. බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවල දේශනා කළ ධර්මකාරණා එකතු කරලා කුද්දක නිකායට අයිති දෙවෙනි පොත හැටියට තමයි මේ ධම්මපදය හඳුන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ ධම්මපදේ පරිශීලනය කරන කෙනෙකුට ජීවිතය හදාගන්න පුළුවන්. මේකට හේතුව මොකක්වත් නෙවෙයි. පුද්ගල චරිත ස්වභාවයන් පිළිබඳව විස්තර කරනවා. චරිතවල තියෙන යහපත් ගුණතා වගේම දුර්වලතාත් පැහැදිලි කරනවා. හඳුනා ගන්න පුද්ගලයෝ හරි ලියසි. එතකොට මේ කෝධ වග්ගයේ තියෙන්නේ ක්‍රෝධය පුද්ගලයා කොයි විදිහටද විපතට පත් කරන්නේ කියන කාරණය. ඒ කියන්නේ හිත තුළ පැසවන ස්වභාවය හිවත් අධික තරහවනේ ක්‍රෝධය කියන්නේ. ක්‍රෝධය කොතනකවත් බුද්ධ දේශනාවේ හොඳයයි කියලා දේශනා කළේ නැහැ. බුදුහාඳුරු මේ ගාථාව දේශනා කළේ එක්තරා දේවතාවියක් මුල් කරගෙන. පින්නතුනේ ඔය දෙවියන් අතරත් විවිධ ප්‍රභේද ඉන්නවා. අපේ වචනෙන් කියනවා නම් ඔය දුප්පත් පොහොසත් ભેද දෙවියන් අතරත් තියෙනවා. සමහර දිවිවරුන්ට විමාන තියෙනවා. හැබැයි සමහර දිවිවරුන්ට විමාන නැහැ. බැලුවාම මනුස්ස ලෝකේ අපිට වගේමයිනේ. සමහරුන්ට ගෙවල් තියෙනවා, සමහරුන්ට ගෙවල් නැහැ. සමහරුන්ට තියෙන ගෙවල් මාලිගා වගේ. සමහරුන්ට යන්තම් ඔහෙ ඉන්න හිටින්න විතරයි. එහෙමත් නැති අය ඉන්න ඕන තරම්. දෙවියන් අතරත් එහෙමයි. බල සම්පන්න දෙවිවරු ඉන්නවා පෙර පුණ්‍ය ශක්තිය නිසා එයාට විමාන පහළ වෙනවා. බොහෝ විට ඔය විමාන පහළ වෙනවා කියලා කියන්නේ පින්කම් එහෙම කරනකොට තවත් පිරිස් සම්බන්ධ කරගෙන ඒ අයගේ සිත්වලත් කුසල චේතනා පහළ කරමින් පින්කම් කරන ඇත්තන්ට. මරණින් මතු ඒ පුණ්‍ය ශක්තිය මත දෙව්ලොව උප්පත්තිය ලැබුවාම විමාන පහළ වෙනවා. සමහර දෙවිවරුන්ට එහෙම නැහැ. ඇයි? පින්කම් කළා තියෙනවා. ඒ නිසා දිව්‍ය ආත්මයක් ලබනවා. හැබැයි කරපු පින්කම් පිළිබඳ සමහරට සතුටු වෙලා නැහැ. අනිත් අය සම්බන්ධ කරගෙන නැහැ. එහෙම දෙවිවරුන්ට විමාන නැහැ. විමාන නැති වුණත් ඉන්න එපයි කොහේ හරි. ඒ අය මොකද කරන්නේ? ඔහෙ වෘක්ෂවලට නැත්තම් ගස්වලට අරක් ගන්නවා. දැන් අපි ඔය කියන්නේ වෘක්ෂ දේවතාව කියලා. එහෙම අයට තමයි ඒ නම කියන්නේ. වෘක්ෂ දේවතාවෝ ඉන්නෝ වගේම වෘක්ෂ දේවතාවියොත් ඉන්නෝ. ඒ කියන්නේ ගෙවල් නැති දෙවඟනන් ඉන්නෝ. ඒ අයත් මොකද කරන්නේ? අර ගහකට අධිග්‍රහිත වෙලා ඉන්නෝ. ලෞතර බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලේ. ඒ කාලේ ගොඩාක් වික්ෂුන් වහන්සේලා වැඩ හිටියා. ඒ වැඩ ඉන්නකොට සමහර භික්ෂුන් වහන්සේලාට ඉන්න ආවාස කුටි මිනිස්සු හදලා දුන්නා. හැබැයි සමහර භික්ෂුන් වහන්සේලාට නැහැ. ඒකත් සමහර විට ඔය නිවාස ප්‍රශ්නේ පෙර පුණ්‍ය ශක්තිය මත වෙන්නේ නැති. පින්නතුනි, එහෙම භික්ෂුන් වහන්සේලා මොකද කරන්නේ? Tamanට වාසය කරන්න කුටි හදා ගන්නවා. එහෙම හිටපු හාමුදුරු කෙනෙක් එක දවසක් Tamanට කුටියක් හදාගන්න ඕන කියලා හිතලා මේ රජගහ නුවර වනලැහැබක තියෙන එක්තරා ගහක් කපන්න ගියා පොරවත් අරගෙන. මේ ගහට අධිග්‍රහිත අර දේවතාවිය. ඇට පුංචි දරුවෙකුත් ඉන්නවා. මේ දේවතාවිය මේ භික්ෂුන් වහන්සේ ගහ කපන්න හදනකොට හනික කලබල වෙලා දරුවත් එක්ක ඇවිල්ලා කියනවා, අනේ ශ්‍රමණයන් වහන්සේ ඔය වැඩේ කරන්න එපා.
මේ මමයි දරුවයි ඉන්න නිවහන තැන. ඒ නිසා මේ ගහ කපන්න එපා. භික්ෂුන් වහන්සේ ඇය කියන දේ අහන්නේ නැතුව පොරව අමෝරාගෙන ගහට ගහනකොට දරුවගේ අතේ වැදිලා බාහුවක්. ඒ කියන්නේ අතේ කොටසක් කැපුණා. ගහත් කැපුවා. දැන් මේ දේවතාවියට හොඳටම කීන්ති ගියා. ඉන්න තැනත් නැහැ, දරුවටත් හානියක් කළා. මේ දේවතාවිය කොච්චර කෝප වුණාද කියනව නම් හිතනවා මේ ශ්‍රමණයන් වහන්සේ මම මරන්න ඕන. ඒත් එක්කම අනිත් අතට ඇයට පහළ වුණා සිතුවිල්ලක්. උන්වහන්සේ මේ වැඩේ කළා තමයි. මගේ ගහ කැපුවා. නමුත් උන්වහන්සේ සිල්වත් භික්ෂුවක්. එවැනි කෙනෙක් මරණයට පත් කළොත් මම මේ දේවත්වයෙන් මිදලා නිරයේ උපදින්න පුළුවන්. නිරයගාමි වෙන්න පුළුවන්. අපායගාමි වෙනවා. ඒ විතරක් නෙවෙයි. මම ඒ වැඩේ කළොත් සමහර අනිත් දේවතාවුත් මේක ආදර්ශයට ගනී. අරගෙන ඉවක් බවක් නැතුව මිනිස්සු මරයි. ශ්‍රමණයන් වහන්සේලාත් මරයි. Tamanට මොනවා හරි කරදරයක් නතුරක් වෙනකොට. ඒ නිසා මම මේ හිතේ ඇතිවෙච්ච කේන්තිය කෝපය පාලනය කරගන්න ඕන. මට කරන්න තියෙන එකම දෙයයි. මේ ශ්‍රමණයන් වහන්සේගේ ගුරුවරයෙක් ඇතිනේ කවුරු හරි. ඒ කෙනා හොයාගෙන ගිහිල්ලා මම මේ පැමිණිල්ල කරන්න ඕන. ලෝතුරා බුදුහාමුදුරුව වැඩ ඉන්නවා වේළුවනාරාම පන්සලේ. දේවතාවිය අර දරුවත් එක්කගෙනම අඬා එනවා ලෝතුරා බුදුහාමුදුරුව ළඟට. ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට නොවලහා කියනව සිද්ධිය. භාග්‍යවතුන් වහන්සේ මම අහවල් වෘක්ෂයේ අධිග්‍රහිත දේවතාවිය. ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් අද නොමනා වැඩක් කළා. පොරවක් අරගෙන ඇවිල්ලා ඒ වෘක්ෂය කපන්න හැදුවා. මම කිව්වා එපා කියලා. ඒ භික්ෂුව මම කියන දේ අහන්න නැතුව ගහනකොට පොරව පැකිලිලා මගේ පුතාගේ අතකුත් කැපුණා. උන්වහන්සේ කළේ බොහෝම වැරදි නරක වැඩක්. එපා කියද්දිනේ. නිසා මට හරි කේන්තියක් ආවා. කෝපය කොච්චරද කියලා නම් මට උන්වහන්සේ නසන්න හිතුණා. ඒ තනිත් අතට මම කල්පනා කළා දේවතාවියක් ඒ වැඩේ කරන එක හොඳ නෑ. දෙවියන්ට ගැලපෙන වැඩක් නෙවෙයි. මම ඒ ආවේගය පාලනය කරගෙනයි ඔබ වහන්සේ ළඟට ආවේ. බුදුහාමුදුරුව ඒ වෙලාවේ ඒ දේවතාවියට බොහෝම ප්‍රශංසාවෙන් කතා කළා. කතා කළා කියනවා දේවතාවිය ඔබ ඉතාමත්ම හොඳයි. ඔබට හිතේ ඇතිවෙච්ච ආවේගය ඔබ පාලනය කරගත්තා. කරන්න ගිය ලොකු විපතක් ඔබ නොකර හිටියා. ඒ නිසාම ඔබ ලොකු විපතකට පත් වෙන්න තිබුණා නම් ඒ විපතෙන් ගැලවුණා. මා මුලින් ප්‍රකාශ කළ ගාථාවෙන් කියනවා හරි ලස්සන උපමාවක්. බුදුහාමුදුරු දේශනා කරනවා දක්ෂ රියදුරෙක් තමන්ගේ රථය නිසි පරිදි හසුරවාගෙන වේගයෙන් යනවා වගේ. දක්ෂ කෙනෙක් හිතට එන ආවේගීය කෝපය සංසිඳුවාගෙන සොකීය ජීවන ගමන අරගෙන යනවා. ඔහුට මා කියනවා ඊටාම හොඳ දක්ෂ රියදුරෙක් කියලා. පින්නතුනි එහෙම කියලා පස්සේදී දේවතාවිය කියනවා භාග්‍යවතුන් වහන්සේ මම කෝපය පාලනය කරගත්තා. ඒ වුණාට දැන් මට ප්‍රශ්නයක්. ඉන්න තැනක් නැහැ. ඇයි? මම හිටපු මගේ විමානේ තමයි නැත්තම් මගේ ගහ තමයි අර හාමුදුරු කපලා දැම්මේ. ඒ වෙලාවේ ලෝතුරා බුදුහාමුදුරු දේශනා කරනවා දේවතාවිය ඔබට ඉන්න තැනක් මම හොයලා දෙන්නම්. වේළුවනාරාම පන්සල් භූමියේ ඒ වෙනකොට පෙර දේවතාවෙක් අරක්ගෙන තිබුණු එහෙත් අත්හැරපු දැවැන්ත වෘක්ෂයක් තිබුණා. ඒ පාර කියනවා ඒ වෘක්ෂය ඔබ ඔබේ වාසභවනීය බවට පත් කරගන්න දරුවත් එක්ක ඔබ එකින්න. පින්නතුනි බුදුහාමුදුරන්ගේ බුද්ධ ගුණ බලය නිසා බොහොම තේජස් සහිත විමානයක් බවට ඒ ස්ථානයපත් වුණා. බුදුහාමුදුරු එදාම භික්ෂුන් වහන්සේලාට විනය ශික්ෂා පදයක් පැනෙව්වා. උපසපන් භික්ෂුවකට ගහක අත්තක්වත් කපන්න තහනම් කියලා. පින්නතුනි දැන් මේ කතා ප්‍රවෘත්තියත් ඒ ගාථාවේ විස්තර කරන කාරණත් අපේ ජීවිතවලට ඊ타ත්ම වැදගත් ආවේග පාලනය කරගන්න. මොකද මේ දවස් ටිකක් ආවේග වැඩි කාලෙනේ. පාරට බැහැලා ගමනක් යනකොට තියෙන
තෙල් පෝලින් ගෑස් පෝලින් ටික දැක්කහම මොන තරම් ආවේගදනේ. ඒ ආවේග නිසාම නේද ඒ තැන්වල හරියට ගැටුම් හැන්දෑවට රූපවාහිනිය ප්‍රවෘත්ති ටික බලනකොට මොකද්ද පේන්නේ? ඒ ගැටුම් ටික විතරයි. මේ මාධ්‍යවලටත් වෙන මුකුත් ප්‍රවෘත්ති නැහැ. අර පෝලින් ටික පෙන්නා ඒ මිනිස්සුන්ගේ හිතවල කැකෑරෙන ඒ වේදනාව කෝපය පිට කරන හැටි ඕව පෙන්නනවා. පින්නතුනි කඩේකට ගියත් එහෙමයි. බඩු මිලේම ආනකොට හිතට හරි ආවේග වෙනවා. ඒ ආවේග තුලින් කටයුතු කරන්න ගියොත් විපත වෙන්නේ කාටද? Tamanටමයි. ලෝතර බුදුරජාණන් වහන්සේ මේ ක්‍රෝධය තරහව උපමා කළේ ගින්නකට. ගින්නේ ස්වභාවය මොකද්ද? ගින්නට මුල් වෙන දේ ඉස්සෙල්ල විනාශ කරන එකනේ. දැන් උදාහරණයක් ඇටියට මෙහෙම ගන්නකෝ. අපිට කුණු ගොඩක් ගිනි තියන්න ඕන. ගිනි පෙට්ටියක් අරගෙන අපි යනවා කුණු ගොඩ ළඟට. ගිනි කූර ගහනවා. ඉස්සෙල්ල පිච්චෙන්නේ කුණු ගොඩද නැත්නම් ගිනි කූරද? ගිනි කූරනේ. ඒ වගේ තරහවට, කෝපයට, ආවේගයට ලක් වෙන පුජ්‍යලය තමයි ඉස්සෙල්ල විනාශ වෙන්නේ. එයාට තමයි වැඩියෙන් හානි. දැන් සමහර වෙලාවල් වල ඇතැම් පුජ්‍යලයෝ කෙරෙහි අපි තරහෙන් කටයුතු කරනවා, හැබැයි ඒ කෙනා දන්නේ නැහැ. නැද්ද? හිතන්න මෙන්න මෙහෙම. ගමනක් යන්න හිතාගෙන බස් එකට නගිනවා. අපිට ඉක්මනින් ගමන යන්න ඕන. නමුත් බස් එකේ රියදුරා ඕක දන්නේ නැහැ. එයා හෙමින් යනවා. අපි කියන්නේ කොට යනවා කියලා. එතකොට අපි යට හිතින් බනිනවා රියදුරාට, හැබැයි ඇහෙන්නේ නැහැ. ඇහෙන්න බනින්නේ නැහැ. බැන්නොත් බනිනේ. එහෙම නැත්තම් කියයි මේ ඔච්චර ඉක්මන් නම් තමුසේ වෙන වාහනයක යනවා කියලා. එහෙමනේ. අපි හිතින් රියදුරාට බනිනවා, පැසව තරහින් බස් එකෙන් බහලා යනවා. වේගෙන් යන වෙලාවක උනත් ඒකයි. පේනම නේද ගෙනියන ඇටි මරන්න ගෙනියනවද මන්ද? බනිනවනේ. හැබැයි රියදුරාට ඇහෙනවද? නැහැ. පින්නතුනි, හානිය එතකොට කාටද? Tamanටයි. ඇයි? Tamanගේ ශරීර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙලා තියෙනවා ඒ වෙනකොට. ඔය පැරණි වැඩිහිටියෝ කියනෝනේ වැඩිය කේන්ති ගන්න එපා, ඉක්මනින් නාකි වේ. ඕවා නිකන් කාටටම මේ කියන්නේ කටටාවටම කියපුවා නෙවෙයි. ඒවා හොඳ අර්ථයක් තියෙනවා. ඇයි එහෙම කියන්නේ? පින්නතුනි, කෙනෙක්ගේ හිත තුළ ඇතිවන තරහ දැඩි ලෙස ඒ කෙනාගේ ශාරීරික විපර්යාසයන්ට බලපානවා. මනසට විතරක් නෙවෙයි. දැන් බලන්න, කේන්ති ගත්තාම රුධිර ගමනය වේගවත් වෙනවනේ. දැන් ඔය අධි රුධිර පීඩන අපි කියන්නේ ප්‍රෙෂර්, එහෙම තියෙන අයට නම් නාල පුපුරන්න පුළුවන්. රුධිර නාල පුපුරනවා. ඇයි එහෙම වෙන්නේ? ඒ රුධිරයේ තියෙන රසායනික සංයුතීන් වෙනස් වෙනවා. අර කේන්තිය ආවේගයේ එක්ක මනසේ ඇති වෙච්ච ඒ කෙනාගේ රුධිර සංයුතිය වෙනස් වෙනවා. ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ටික ජීවත් කරවන්නේ නැත්නම් ක්‍රියාත්මක කරවන්නේ රුධිරයෙන්නේ. වාහනයක ඉන්ධන වගේ. වාහනයකට බාල තෙල් ගැහුවොත් මොකද වෙන්නේ? ඉක්මනින් වාහනේ අඩපණ වෙනවා. අපේ ශරීරයේ නිතරම රුධිර ධාතුව අපිරිසිදු වෙනවා නම් ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය ටික ටික වෙනස් වෙනවා, අකර්මණ්‍ය වෙනවා. එතකොට එයාගේ වයසට වැඩිය පෙනුම වෙනස් වෙනවා. ඕකට තමයි කිව්වේ නිතර කේන්ති ගත්තොත් ඉක්මනින් නාකි වෙයි කියලා. බලන්න, කේන්ති ගත්තාම එයාගේ ඇස් රතු වෙනවා. ඇයි? ඇස් වලට යන සියුම් රුධිර නාල පුපුරනවා. එයාගේ මූණේ දෙකපුල් රතු වෙනවා. ඇයි? ඒ තරකම තමයි. සමහරු කියනවා මට කොච්චර කේන්ති ගියාද කියනවා නම් මාව ගැහෙන්න ගත්තා. බලන්න ශරීරය කොච්චර, ඒ කියන්නේ අපි කියන්නේ වයිබ්‍රේට් වෙනවා කියලා. ඒක තමයි වෙන්නේ. රෝම කූප මවිල් කෙලින් වෙනවා. මුළු ශරීරයම මහා දෙවන්තු විපර්යාසයෙන් ලක් වෙනවා. නලලට දාඩිය දානවා. ඇයි? මොළයේ ස්නායු වල ක්‍රියාකාරීත්වය වෙනස් වෙලා. එහෙනම් හිසේ ඉඳලා දෙපතුල දක්වා ශරීරයට මෙයාට බලපාලා නැද්ද? බලපාලා තියෙනවා.
එහෙනම් එන ආවේග, කෝපය, කේන්තිය කොහොමද පාලනය කරගන්නේ? පාලනය කරගන්න ක්‍රම තියෙනවා. සාමාන්‍යයෙන් කෙනෙක් පිළිබඳව අපට එහෙම ආවේගයක් හිතට ඇති වුණොත් සාමාන්‍ය ස්වභාවය තමයි එතන ඉඳලා මතකයට නැගෙන්නෙම යාගේ ගුණද නුගුණද? නුගුණනේ. නුගුණමයි මතක් වෙන්නේ. මේක මට මෙහිමත් කළා නිහිමත් කළා. කල යුත්තේ මොකද්ද? ඒ නුගුණ මතකයට එනවනම් වහාම කරපු එකම හොඳක් හරි මතක් කරගන්න. දැන් මට ඔය මිනිස්සේ ඔහොම කළාට මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා මට කොච්චර මේ වගේ උදව්වක් කරලා තියෙනවද? අන්න ඒ විදියට නුගුණ වෙනුවට ගුණයක් මතක් කරගන්න. ගුණය මතක් කරගත්ත හැටි කේන්ති ආවේගය නෙවෙයි නැද්ද? ඊළඟට බොහෝ විට ගෙවල් වල එහෙම එකට ජීවත් වෙනකොට දෙන්න දෙමහල්ලෝ අතරත් එන කෝප වීම, කේන්ති ගැනීම. ඒ වගේ තැන්වලදී ඒ කෝපයේ ආවේගය පාලනය කරගන්න තියෙන හොඳම ක්‍රමේ එක්කෙනෙක් පියවරක් පස්සට තියෙන එක. ඒ කියන්නේ හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. එහෙත් කල යුත්තේ මොකද්ද? මෙයා දැන් ඉන්නේ මනස වෙනස් වෙලා විකල් වෙලා. ඒ කෝපයේ ආවේගය මත්වීමනේ. ඒකෙන්නේ. ඒ නිසා මං කල යුත්තේ මොකද්ද? මං කල යුත්තේ ඔහුට ඉඩ දීලා කියන්නේ ගහන්න මරන්න නෙමෙයි. ඔහු බයිනව නම් බයින්න ඉන්න. සද්ද නැතුව නිහඬ වෙන්න එක. ලෞතුරා බුදුරජාණන් වහන්සේ ආලවක යක්ෂයාගේ විමානයට වැඩියා. යක්ෂයාට හොඳටම කේන්ති ගියා අවසරයකින් තොරව ආවා කියලා. බුදුහාමුදුරුවෝ ගිහිල්ලා යක්ෂයාගේ විමානේ යක්ෂයාගේ පුටුවේ වාඩි වෙලත් ඉන්නවා. ඒ පාර යක්ෂයා ගිහින් මොකද කරන්නේ? බුදුහාමට බයිනවා. බයිනව විතර නෙවෙයි. නික්කම සමන බහැපන් එළියට කිව්වා. බැස්ස එළියට බුදුහාරෝ. අයිමත් යක්ෂයා කියනවා පවිස සමන වරෙන් ඇතුළට කිව්වා. එහෙමත් කළා. ගමන් කීපයක් එහෙම කළා. එතකොට යක්ෂයා දැනගත්තා මේ ශ්‍රමණයන් වහන්සේ මේ හරි කීකරුයිනේ. මං කියන වැඩි කරනවනේ. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තේරුම් ගත්ත දැන් යක්ෂයාගේ අර ආවේගිය කෝපය නිවිලා තියෙන්නේ. දැන් තමයි ඔහුට බණක් කියන්න පුළුවන්. දැන් තමයි ඔහුට ධර්මයේ වටහා දෙන්න පුළුවන්. දැන් බලන්න යක්ෂයා ඉදිරියේ බුදුහාමුදුරුවෝත් ආවේගයෙන් කියන්නේ අර කියන දේ නොකර හිටියන තවත් කෝප ගන්නනෝනේ. තවත් කෝප ගන්නනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන පියවරට යන්න බැරි වෙනවා. බුදුහාමුදුරුවොත් එහෙම කළා නම් පියවරක් පස්සට තියලා ඇයි අපිට බැරි? ඒ වගේ තැන්වලදී කල යුතුයම දේ තමයි පින්නතුණි කෙනෙක් බනිනව නම් අපි නිහඬ වීම. අවස්ථාව ලැබුණට පස්සේ කියන්න තියෙන දේ පසුව කියනවා. ඒ වෙලාවට කියනවා කියන්නේ හරියට ගින්නකට තෙල් වීසි කරනවා වගේ. ඒකනේ ඊට පස්සේ ගැටුමක් වෙන්නේ, රණ්ඩුවක් වෙන්නේ, ගහගන්නේ නේ. එතෙන්ට යන්න හොඳ නෑ. ඒ කියන්නේ පියවරක් පසුපසට තියෙන එක තමයි හොඳම දේ. ඊළඟට ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආවේගය හිතේ ඇති වෙන්නේ නිතරම තරහව ඇති වෙන්නේ මෛත්‍රිය නැතිවීම නිසා. නිතරම මෛත්‍රී සහගත සිතුවිලි වලින් ජීවිතේ පවත්වාගෙන යනවනම් ඒ එන්න තියෙන අවකාශය තරහට නැති වෙනවා. මොකද කෝපය ගින්නක් නම් ඒක නිවන ජලය වෙන්නේ මෛත්‍රිය. නිසා මෛත්‍රී සහගත චේතනා හිතේ ඇති කරගන්න. සමහර විට අධික කෝපයෙන් ක්ෂණයකින් කරන දේවල් මුළු ජීවිත කාලයම පසුතැවීමට හේතුවක් වෙන්නේ නැද්ද? මේ කොළඹ නගරයේ ආශ්‍රිත ප්‍රසිද්ධ හිරගෙදරක ඉන්නව පින්නතුණි ජීවිතාන්තේ දක්වාම හිරබත් කන විදුහල්පතිවරේ මාතලේ ප්‍රදේශයේ. එතුමා එම කලබල කෙනෙක් නෙවෙයි. ගෙදරදී දවසක් නෝනත් එක්ක කතාවක් වුණා කුස්සියේ. කතාව දුරදිග ගියා. නෝනත් කියනවා මෙයාත් කියනවා. අන්තිමට මෙයාගේ කෝපය වැඩි වුණා. තිබුණ ළඟ හිරමනේ උස්සල වීසි කළා ගැහුවා. හරියටම ඔළුවේ වැදුනා. අර මිනිස්සගේ මොළයට හානි වුණා, මැරුණා. දැන් අන්තිමට නඩුවෙන් ඔහු පරාදයි. ඔහුට
මරණ දණ්ඩනය නියම වුණේ. නමුත් අපි මරණ දණ්ඩනයක් නැහැ, ජීවිතාන්තය දක්වා හිරේ. ඔය හිරගෙදරට හාමුදුරුවරු පොයට බණ කියන්නේ එහෙම වඩිනවනේ. එයා ඔය සබන් කැටයක් බිස්කට් එක මොකක් හරි තියෙන එකක් ඔතලා ගෙනල්ලා පූජා කරනවා අර නෝනගේ නම ගහලා ඒ කියන්නේ නම ලියලා පින් අනුමෝදන් කරන්න කියලා. කෙලින්ම කියනවා හාමුදුරනේ නම කියලම නෝනට පින් දෙන්න කියලා. නම කියනකොට අර මිනිස්සේ ඉකි ගහ ගහනනවා. දැන් අවුරුදු 15කට වැඩිලු නිලධාරිවරු කියන හැමදාම නෝනගේ නම කියනකොට අර මිනිස්සයා ඉකි ගහ ගන්න. ඉතින් හිතන්න මොන තරම් හිතේ දැවීමක් ඇද්ද? පසුතැවීමක් ඇද්ද? කරපුයේ වැරද්ද ආයිමත් හදන්න බෑනේ. අන්න බලන්න ශනිකාවීක කෝපයන් පුජ්‍යලයන්ගේ ජීවිතය සහ මුලින්ම අඳුරට යවන හැටි. ඒ නිසා මේ ක්‍රෝධය තරව හිතේ ඇති වුණාම පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. මේ කාලයට ගැලපෙන නිසායි මේ මාතෘකාව මා තෝරගත්තේ. ධර්ම දේශනාවේ කාලය අවසන් වෙනවා. හිත තුල ඇතිවෙන ආවේග දුරු කරගෙන මෛත්‍රී උපදවාගෙන උපේක්ෂාවෙන් ජීවිතය ජය ගන්න මේ අර්බුදකාරී සමේ අදිෂ්ඨානයක් ඇති කරගන්නේ සඳහා සිළු දෙනාට කායික ශක්තිය මානසික ධෛර්යය ලැබේවා කියලා සාදු කියන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දක්වනවා තමන්ගේ 66 වෙනි ජන්මදිනය සිහිපත් කරමින් ජුනි මාස ධර්ම දේශනාව වසරක් පුරාම මාසිකව පවත්වන ධර්ම දේශනා මාලාවේ අනුලා අතලේ මෑණියන් ඇතුළු පවුලේ පින්වත් පිරිස අරමුණු හැටියට දක්වනවා එස්.ඒ. මේරිනෝනා W. ලුයිස් සිඤ්ඤෝ චාර්ලට් අතලේ එඩ්වඩ් අතලේ රංජිත් අතලේ ගාමිණී අතලේ අයිවන් අතලේ අලිකා අතලේ W. සුමනපාල W. ප්‍රේමදාස M.G.K. පියරත්න ලලිතා සිල්වා තිලක අමරසිංහ චන්ද්‍රදාස වෙලගෙදර සෝමපාල බොරුළුගොඩ සීලවතී ගමගේ යන නම් සඳහන් කළ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම අනුලාතලී මෑණියන්ට 66 වෙනි ජන්මදිනය වෙනුවෙන් සිත ප්‍රාර්ථනා කිරීමටත් දැනට රෝගාතුරව සිටින ආනන්ද අතලේ මහතාටත් හර්ෂ අමරසිංහ දියණියට නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නෙතුලි සතින්දි දියණියටත් උසස් පෙළ විභාගයට පෙනී සිටින නතුලි අමරසිංහ දියණියටත් ආශිර්වාද කිරීම විදේශගතව සිටින චමිලා අතලේ ශාන්ත නිරංජන් යන දරුවන්ට සිත ප්‍රාර්ථනා කිරීම වසරක් පුරා මාසිකව පැවැත්වෙන ධර්මදේශනා මාලාවට සහභාගී වන සියලු දෙනාටම නිරෝගී සුවය චිර ජීවනයේ ප්‍රාර්ථනා කිරීම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීවා කියලා ප්‍රාර්ථනා කිරීම දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම කියන අරමුණු පෙරදරි කරගෙන සියලු අරමුණු සඵල වේවා සුබ උපන් දිනයක්ම වේවා නිරෝගී සුව ලැබේවා මියගේ ඥාතීන්ටත් දෙවියන්ටත් අපවත් වදාළ දරණාගම කුසල ධම්ම නායක හාමුදුරන් ප්‍රදාන සීල යතිවරයාණන් වහන්සේලාටත් පින් අනුමෝදන් වේවා උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියමු. දෙවියන්ට පින්තු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා